අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා ආදරණීය දූල පුතාලා ඔක්කොටම. ඉතින් අදත් අපේ වාණිජ්‍ය පන්තිය තුලින් ඔබට ඉතාමත් වැදගත් පාඩමක් ගැන සාකච්ඡා කරන්න තමයි මම සූදානම්ෙන් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති අපි සාකච්ඡා කරමින් හිටියේ 10 ශ්‍රේණියේ ගිණුම්කරණය පාඩම මාලාවේ ගිණුම් කරන සමීකරණය කියන ඕගොල්ලන්ගේ 5 වෙනි පාඩම. එක පාඩම් කොටසක් මම සාකච්ඡා කරා. අද සාකච්ඡා කරන්න ඉන්නේ දෙවෙනි පාඩම් කොටස. මේ අතරතුරේ මට සති කීපයක් පාඩම් ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න බැරුණා දුවේ පුතේ. මොකද හේතුව O level කරන ඔයගොල්ලෝගේ අයියලා අක්කලා වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර ගණනාවක් සාකච්ඡා කරලා YouTube channel එකට add කරන්න වෙච්ච නිසා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර බලන්න O level exam එක කිට්ටු කරලා. හරි. එහෙනම් අපි අද ගිණුම් කරන සමීකරණ කියන පාඩමේ දෙවෙනි කොටසට යමු. මුලින්ම මම අභ්‍යාසයක් කරනවා. අපි පහුගිය පාඩමේදී අභ්‍යාස දෙකක් කරා. අද මේ තුන්වෙනි අභ්‍යාසය ගිණුම් කරන සමීකරණය කියන පාඩමෙන්. හරි. දැන් අපි යමු එහෙනම් අභ්‍යාසයට. මෙන්න මෙහෙමයි අභ්‍යාසයේ තියෙන නාමල්ගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි 1 දින පහත ශේෂ දකින්නට ලැබුණේ. මෝටර රථ ලක්ෂ 5යි, භාණ්ඩ තොග ලක්ෂ 2යි, මුදල් ලක්ෂයයි, බැංකු ණය රුපියල් ලක්ෂ 2යි, ණය හිමියෝ ලක්ෂයයි. එහෙම ගිහිල්ලා ජනවාරි මාසය තුල සිදුවෙච්ච ගණදුණු කියලා ගණදුණු රසක් දීලා තිනවා දිනත් එක්කම. ඊට පස්සේ ඉහත ගණදුණු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වා ජනවාරි 31 දිනට නාමල්ගේ හිමිකම සොයන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ගණදුණු ටික අපි ගිණුම් කරන සමීකරණයට සටහන් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔන්න ඕගොල්ලෝ දැන් මේක ෆෝමැට් එක ඇඳ ගන්නට ඕන. මම ඕගොල්ලෝ වෙනුවෙන් මේ ෆෝමැට් එක ඇඳගත්තා. ඒතර අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් නිසා. හරි. එහෙනම් අපි මුලින්ම දානවා අපිට මෙතන ඕන වෙන්නේ දිනය සටහන් කරන්න ඕන වෙනවා. ඊළඟට මේ පැත්තේ තියෙනවා අපිට වත්කම්. මේ පැත්තේ තියෙනවා හිමිකම්. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ගිණුම් කරන සමීකරණය කියන එක. මේ පැත්තේ තියෙනවා වගකීම්. එතකොට ඔයගොල්ලන්ට මතකයි දුවේ පුතේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඕක තමයි අපේ ගිණුම් කරන සමීකරණය. මෙන්න මේ ප්‍රදේශය ගත්තාම මේ ප්‍රදේශය තමයි අපි වත්කම් සටහන් කරන්නේ. මේක මේ කොලම් එක අපි පාවිච්චි කරනවා හිමිකම් සටහන් කරන්නට. ඒ වගේම මෙන්න මේ කොලම් දෙක පාවිච්චි කරනවා අපි වගකීම් සටහන් කරන්නට. හරි. එහෙනම් අපි දැන් මේ ගණදෙනු ටික සටහන් කරමු. ඉස්සෙල්ලාම අපිට ආරම්භක ශේෂයන් සටහන් කරගන්නට වේවි 1 ජනවාරි 1 වෙනිදා. එහෙනම් බලමු. මුලින්ම මෝටර රථ ලක්ෂ 5ක් තියෙනවා. එහෙනම් අපි තීරුවක් වෙන් කරගන්නවා මෝටර රථ කියලා. මෝටර රථ ලක්ෂ 5ක් ආරම්භක ශේෂය දානවා. ඊළඟට අපිට තියෙනවා භාණ්ඩ තොග ලක්ෂ 2යි. භාණ්ඩ තොග කියලත් අපිට තීරුවක් ඕන වෙනවා. තොග ලක්ෂ 2යි. ඊට පස්සේ බලන්න මුදල් ලක්ෂයයි. මුදල් කියලා අපිට කොලම් එකක් ඕන වෙනවා. අපි ඒකට ලක්ෂයක් දාගන්නවා. ඊට පස්සේ බලන්න බැංකු ණය ලක්ෂ 2යි, ණය හිමියෝ ලක්ෂයයි. එහෙනම් ඔන්න වගකීම් පැත්තට අපි යනවා. වගකීම් බැංකු ණය කියලා අපිට තියෙනවා ලක්ෂ 2ක් සටහන් කරන්න. ඊට පස්සේ ණය හිමියෝ ලක්ෂයක්. නේද? එහෙනම් ඔන්න දැන් අපි ආරම්භක ශේෂයන් සටහන් කරලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ දන්නව දරුවනේ ගිණුම් කරන සමීකරණය මම මේ උඩත් ලියලා තියෙනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එහෙනම් මේක සමාන වෙන්න එපානේ. දැන් අපිට ප්‍රාග්ධනය එහෙම නැත්නම් මේ හිමිකම් කියන කොටස පුරව ගන්නයි තියෙන්නේ. වත්කම් පැත්තේ බලන්න එකතුව ලක්ෂ 5යි, ලක්ෂ 7යි, ලක්ෂ 8යි. ඔක්කොම තියෙනවා ලක්ෂ 8ක්. හිමිකම් අපි දන්නේ නැහැ. වගකීම් තියෙනවා ලක්ෂ 2යි, ලක්ෂයයි, ලක්ෂ 3ක්. එහෙනම් ගත්තාම හිමිකම් අපිට ගන්න ඕන මෙන්න මේක තමයි අපිට ඕන වෙන්නේ. හිමිකම් සමානයි. එහෙනම් අපි මේ පැත්තට හිමිකම් ගන්නවා උක්ත කරගන්නවා. මෙන්න මේ ලක්ෂ 8න් අපි ලක්ෂ 3ක් අඩු කරනවා. එතකොට ඔන්න අපිට හිමිකම් වෙනවා ලක්ෂ 5යි. ඒක පැහැදිලිනේ නේද? හරි. එහෙනම් අපි ඔන්න හිමිකම් කියන එක හොයාගත්තා. ඕන හිමිකම් ටික අපි මෙතන අනිවාර්යෙන්ම අපි දාගන්නට ඕන මේ හොයාගත්තු ලක්ෂ 5. දැන් ඔන්න ගිණුම් කරන සමීකරණය සමානයි. දැන් අපිට තියෙන්නේ ගනුදෙනු ටික සටහන් කරන්න. පළවෙනි ගනුදෙනුව බලන්න. ජනවාරි 2 වෙනිදා අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් ලක්ෂයක් යෙදවීම.
කියන්නේ අයිතිකරු රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධනයේ විදිහට යොදවනවා කියලා කියන්නේ ව්‍යාපාරයට හම්බ වෙනවා මොකක්ද? මුදල් ලක්ෂ 2ක් ලැබෙනවා යා අතිරේක ප්‍රාග්ධනය යොදන නිසා. එතකොට ඔහුගේ හිමිකම ඒ නිසා වැඩි වෙනවා ලක්ෂ 2කින්. ඔන්න බලන්න. මුදල් කියන්නේ ඒ කියන්නේ වත්කම් පැත්ත ලක්ෂ 2කින් වැඩි වුණා. ඒක හිමිකම් පැත්තත් ඒ කියන්නේ හිමිකම් වගකීම් කියන අනිත් පැත්තත් ලක්ෂ 2කින් වැඩි වුණා. ගිණුම් කරන සමීකරණය දැනටත් සමානයි. හැම ගණදෙනුවෙන් පස්සෙම අපි බලන්න ඕන ගිණුම් කරන සමීකරණය සමාන වෙනවද කියලා. තුන්වෙනි ගණදෙනුව දෙවෙනි ගණදෙනුව ජනවාරි 5 රුපියල් 4000ක පොලියක් ඇතුළත්ව බැංකු ණය වාරිකය වූ 40000ක් ගෙවීම. එතකොට ජනවාරි 5 වෙනිදා තමයි ගණදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. අපි දිනේ දාගමු. ජනවාරි 5 රුපියල් 40000ක බැංකු ණය වාරිකයක් ගෙවලා තියෙනවා. මේ 40000 වාරිකය තුල තිබිලා තියෙනවා පොලිය රුපියල් 4000යි. එහෙනම් ණය මුදලින් ගෙවිලා තියෙන්නේ 36000යි. මේක පොලිය. මේක මුදල. ඒ කියන්නේ ණය මුදල. හොඳයි. එහෙනම් මෙතනදී බලන්න රුපියල් 40000ක් ව්‍යාපාරයෙන් එළියට යන්න ඕන අනිවාර්යයෙන්ම. අපි 40000 ලියලා වරහන් තමයි දාන්නේ. ගිණුම් කරන්නේදී අඩු කිරීම පෙන්වන්නේ වරහන් වලින්. 40000ක් අඩු වෙනවා. බලන්න මේ 4000 කොහොමද අපි සටහන් කරන්නේ? 4000 කියන්නේ පොලිය. පොලිය කියන්නේ වියදමක්. වියදමක් වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? ලාභය අඩු වෙනවා. එහෙනම් ලාභය අඩු වෙනවා කියලා කියන්නේ හිමිකම අඩු වෙනවා. එහෙනම් මෙන්න අපි 4000ක් මෙතනින් අඩු කරා. ඒ වගේම තමයි දැන් අපි ණය මුදලෙන් 36000ක් ගෙවපු නිසා බැංකු ණය වගකීම 36000කින් අඩු වෙන්න ඕන. එහෙනම් අපි 36000කින් අඩු කරලා පෙන්නනවා. බලන්නකෝ මේ පැත්තේ 36000ක් මයිනස් තියෙනවා 4000ක් මයිනස් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම මයිනස් 40000යි. මේ පැත්තත් වත්කම් පැත්තත් මයිනස් 40000යි. එහෙනම් ගිණුම් කරන සමීකරණය සමානයි. දැන් අපි යනවා ජනවාරි 7 වෙනිදාට රුපියල් ලක්ෂ 2ක භාණ්ඩ තොගයක් ණය පදනම මත මිලට ගැනීම. 7 වෙනිදා 7 භාණ්ඩ තොගයක් ලක්ෂ 2ක අරගෙන තියෙනවා. එහෙනම් අපේ භාණ්ඩ කියන වත්කම ව්‍යාපාරේ වැඩි වෙනවා. ණයට ගත්තයි කියලා කියන්නේ ණය හිමියෝ වැඩි වෙනවා නේද? අපි ගෙවන්න එපානේ. එහෙනම් ණය හිමියෝ කියන වගකීමත් ලක්ෂ 2කින් වැඩි වෙනවා. ගිණුම් කරන සමීකරණය සමානයි. ඊට පස්සේ අපි යනවා ණය හිමියන්ට 50000ක් ගිව්වා. ජනවාරි 10 වෙනිදා ණය හිමියන්ට ගෙවලා දිනවා 50000ක්. ගෙවුවා නම් ව්‍යාපාරයෙන් රුපියල් 50000ක් අඩු වෙන්නට ඕන. 50000ක් අඩු වෙනවා. එහෙනම් ණය හිමි වගකීමත් 50000කින් මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්නට ඕන. හරි. දැන් ගිණුම් කරන සමීකරණය සමාන වෙමින් යනවා. ඊළඟට ජනවාරි 15 වෙනිදා රුපියල් 6 ලක්ෂයක් වටිනා අයිතිකරුගේ පෞද්ගලික ලොරි රථය ව්‍යාපාරයට යෙදවීම. රුපියල් ලක්ෂ 6ක් ව්‍යාපාරයට යෙදුවා වගේ. හැබැයි මුදලින් නෙමෙයි යොදවලා තියෙන ව්‍යාපාරිකයා Tamanගේ ලොරි රථය පෞද්ගලිකව Tamanට අයිති වෙලා තියෙන ලොරි රථය ව්‍යාපාරයට යොදවලා. එහෙනම් මොකක්ද වෙන්නේ? ව්‍යාපාරේ අපි දිනේ බලාගමු නැවතත් ජනවාරි 15 වෙනිදා නේද? ජනවාරි 15 වෙනිදා මෙන්න අයිතිකරු Tamanගේ ලොරි රථය යොදලා. ඒ කියන්නේ ව්‍යාපාරයට ලක්ෂ 6ක අලුත් වත්කමක් එනවා. ලොරි රථයක් මෝටර රථ කියන එක වැඩි වෙනවා ලක්ෂ 6කින්. එහෙනම් අතිරේක ප්‍රාග්ධනය යෙදුවා හා සමානයි. ඒ අතිරේක ප්‍රාග්ධනය තමයි අත්ත වශයෙන්ම. එහෙනම් එයාගේ හිමිකම වැඩි වෙනවා ලක්ෂ 6කින්. හරි. දැන් අපි ඊළඟ ගණදෙනුවට යනවා. 17 වෙනිදා 1,50,000ක් වූ පිරිවැය 1,50,000 පිරිවැය වූ තොගයක් භාණ්ඩ තොගයක් රුපියල් ලක්ෂ 2කට විකුණලා තිනවා. මේ බලන්නකෝ. රුපියල් ලක්ෂ 2කට විකුණලා තියෙනවා 1,50,000ක තොගයක්. එහෙනම් මේ කියන්නේ විකුණුම්. මේ කියන්නේ තොගය. එහෙම නැත්නම් අපි එකට කියන්න පුළුවන් තොගේ පිරිවැය නේද? නැත්නම් වියදම. එහෙනම් විකුණුම් වලින් ඒ කියන්නේ ආදායම තමයි විකුණුම් කියන්නේ. මෙතන අපි ආදායම කියලා දාමුකෝ. ආදායමෙන් වියදම අඩු කරාට පස්සේ අපිට 50,000ක ලාභයක් එනවා. එහෙනම් ඔන්න ඕක තමයි අපිට සටහන් කරන්න තියෙන්නේ. එහෙනම් රුපියල් 1,17 වෙනිදා රුපියල් 1,50,000ක තොගයක් අපේ ව්‍යාපාරේ එළියට යනවා. මොකද අපි බඩු විකුණන නිසා. විකුණන්නේ කොහොමද? ණයට විකුණන්නේ. එහෙනම් ණය ගැති කියලා අපිට නැවත වත්කමක් ඇති වෙනවා. ණය ගැතියෝ කියලා. එහෙනම් ලක්ෂ 2කට නෙවිකුණන්නේ ණය ගැති භාවයේ ලක්ෂ 2කින් වැඩි වෙන්නට ඕන.
ඒ වගේම අපි කිව්වා 50000ක් ලාභයි. මොකද හේතුව 1,50,000ක බඩු තොගයක් තමයි ලක්ෂ 2කට විකුණන්නේ. එහෙනම් මෙන්න හිමිකම 50000කින් වැඩි වෙනවා. දැන් බලන්නකෝ මේ වත්කම් පැත්තේ ලක්ෂ 2ක් එකතු වෙලා තිනවා 1,50,000ක් අඩු වෙලා තිනවා. ශුද්ධ ප්‍රතිඵලය 50,000ක් එකතු වෙලා තිනවා. එහෙනම් හිමිකම් පැත්තෙත් 50,000ක් එකතු වෙලා තිනවා. එහෙනම් ගිණුම් කරන සමීකරණය සමානයි. දැන් අපි යනවා ඊළඟ ගනුදෙනුව බලන්න. ජනවාරි 22 වෙනිදා රක්ෂණ ගාස්තු සඳහා 20000ක් ගෙව්වා. රක්ෂණ ගාස්තු සඳහා 20000ක් ගෙව්වා. ජනවාරි 22 වෙනිදා. හරිද? එහෙනම් රක්ෂණ ගාස්තු සඳහා 20000ක් ගෙවනවා කියලා කියන්නේ අපේ ව්‍යාපාරයෙන් රුපියල් 20000ක් එළියට යනවා කියන එක. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක් වැඩි වෙනවා කියලා කියන්නේ අලාභයක් ඇති වෙනවා නේද? වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ අලාභයක් නේ. එහෙනම් අලාභය නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් අපි 20000ක් මෙතන අඩු කරනවා. දෙපැත්තම 20000 බැගින් අඩු වුණා. දැන් අපි යනවා ජනවාරි 23 වෙනිදා ණය ගැතියන්ගෙන් 80000ක් ලැබිලා. දැන් ණයට බඩු වික්කනේ අපි ජනවාරි 23 වෙනිදා ණය ගැතියන්ගෙන් රුපියල් 80000ක් අපිට ලැබිලා තියෙන්නේ. ණය ගැතියන්ගෙන් 80000ක් හම්බ වුණා. එහෙනම් මුදල් අපිට ව්‍යාපාරයට 80000ක් ලැබෙනවා. ඒ වගේම ණය ගැතියෝ කියන වත්කම 80000කින් අපිට අඩු වෙනවා. මොකද ඒක ලෝ ගෙවනකොට ඔවුන්ගේ අපි ගෙවන්න ඕන ප්‍රමාණය නැවත අඩු කරන්න එපානේ. ඔවුන් ලක්ෂ 2ක් ගෙවන්න තිබ්බ දැන් 80000ක් ගෙවුවා. එහෙනම් දැන් ගෙවන්න ඕනේ 1,20,000යි. එහෙනම් අපි ඔවුන්ගේ ණය ගැතිභාවය 80000කින් අඩු කරනවා. හරි. ඊළඟ ගණිතනුවට අපි යමු. ජනවාරි 28 රුපියල් 5000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් පියවීම. අන්න ගැනිලි. අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ තියෙන මුදල් අරන් තිනවා. ඒ කියන්නේ මුදල් අරගෙන තියෙන විදුලි බිල ගෙවන්න තමන්ගේ පෞද්ගලික රුපියල් 5000ක් වෙච්ච විදුලි බිල ගෙවලා තිනවා. එහෙනම් 1/28 වෙනිදා ජනවාරි 28 වෙනිදා ව්‍යාපාරයේ මුදල් 5000කින් අඩු වෙනවා. මොකද විදුලි බිල ගෙවන්න පාවිච්චි කරන ව්‍යාපාරයේ සල්ලි. එහෙනම් ඔහුගේ හිමිකාරත්වය එහෙම නැත්නම් අයිතියත් රුපියල් 5000කින් අඩු වෙනවා. දෙපැත්තම සමානයි. දැන් අපි යනවා අපිට තියෙන අන්තිම ගනුදෙනුවට විකුණුම් කොමිස් ආදායම රුපියල් 10000ක් ලැබිලා. නේද? ජනවාරි 31 වෙනිදා. ජනවාරි 31 වෙනිදා විකුණුම් කොමිස් 10000ක් ලැබිලා තියෙනවා. එහෙනම් ඔන්න 10000ක් අපිට මුදල් වැඩි වෙනවනේ. වැඩි වුණා. ඊළඟට විකුණුම් කොමිස් කියලා කියන්නේ ආදායමක්. ආදායමක් නිසා මොකද්ද වෙන්නේ? ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා නම් හිමිකම වැඩි වෙනවා. එහෙනම් මෙතන අපි 10000ක් එකතු කරනවා. හරි දරුවනේ. එහෙනම් දැන් ගණිතන ටික ඔක්කොම අපි සටහන් කරලා ඉවරයි. දැන් අපි බලන්න ඕනේ මේක තුලණය කරලා එකතු කරලා 1/31 වෙනිදාට තියෙන தත්ත්වය කොහොමද කියලා. 1/31ට අපි එකතු කරලා බලමු මේක සමාන වෙනවද කියලා. මම වෙන පාටකින් එකතු දාන්නම් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න වඩා පැහැදිලි වෙන්න ඕන නිසා. ලක්ෂ 5යි ලක්ෂ 6යි අපි එකතු කරාට පස්සේ ලක්ෂ 11ක් එනවා මෙතන. ඊළඟට ලක්ෂ 2යි ලක්ෂ 4යි ලක්ෂ 4ෙන් 1,50,000ක් ගියාම 2,50,000ක් අපට ලැබෙනවා. එතකොට බලන්න අපි මේක 2,50,000ක් ඕගොල්ලෝ මේක වෙනම තැනක ලියලා එකතු කිරීම අඩු කිරීම කරාට ප්‍රශ්නයක්වත් නැහැ. හරි. දැන් අපි මුදල් එකතු කරන්න යනවා. ගොඩක් තියෙනවා. මම මෙතනම එකතු කිරීම අඩු කිරීම කරන්නම්. ඕගොල්ලෝ වෙන තැනක එකතු කිරීම අඩු කිරීම කරන්න බලන්න. ලක්ෂ 2යි ලක්ෂ 3යි ලක්ෂ 3යි ඊට පස්සේ 3,80,000යි 3,90,000ක් තියෙනවා මෙතන. 3,90,000න් අපි අඩු කිරීම කරනවා 40,000යි 50,000යි 90,000යි 90,000යි 20,000යි කියලා කියන්නේ ලක්ෂයයි 1,10,000යි මෙතන ගත්තට පස්සේ 1,05,000යි 1,15,000යි නේද? 1,10,000යි 5,000යි 1,15,000යි අඩු කරා 10න් 5ක් 5යි 8න් 1ක් 7යි ඊළඟට 3න් 1ක් 2යි 2,75,000යි. මෙතන එකතු වෙන්න ඕන ඔක්කොම 2,75,000යි. ඊට පස්සේ ණය ගැතියු ලක්ෂ 2ක් තියෙනවා අඩු කිරීම 80,000ක් තියෙනවා. ඒ කියන්නේ 1,20,000ක් තමයි මෙතන ශුද්ධාගය එන්නේ. දැන් බලන්න හිමිකම් පැත්ත ලක්ෂ 5ක් තියෙනවා ලක්ෂ 2ක් තියෙනවා ලක්ෂ 7යි මෙතන 6ක් තියෙනවා 13යි 13,50,000යි 13,60,000යි 13,60,000ක් තියෙනවා හිමිකම්. එකකින් අඩු කිරීම කරනවා 4,000යි 24,000යි 29,000යි 29,000ක් අපි අඩු කරන්න ඕනේ.
බිංදු 3යි 10න් 9ක් 1යි 5න් 2ක් 3යි 13යි 13,31,000ක් අපිට තියෙනවා. 2,00,000න් 36,000ක් ගියාම කීයද? 1,64,000යි. ළඟට ලක්ෂ 2යි ලක්ෂ 3යි 50,000ක් අඩුනාම 2,50,000යි. එහෙනම් දරුවනේ දැන් බලන්න ඕනේ මේ වත්කම් පැත්ත වත්කම් ඊට පස්සේ හිමිකම් සහ වගකීම් කියන සමීකරණය මේවා සමානද කියලා අපි රතු පාටින් එක හදලා බලමුකෝ. නේද? දැන් වත්කම් පැත්තේ තියෙනවා කොහොමද? 1,10,000යි 1,10,000 නෙමෙයි 1,11,000යි ඊළඟට 2,50,000යි 2,75,000යි 1,20,000යි. ඔන්න ඒ ටික මම ටෝටල් කරගන්නවා. බිංදු 3යි 5යි 2යි 9යි 14යි ඉතුරු එකයි 3යි 2යි 4යි 6යි 7යි 1,745ක් ආවා. ඊට පස්සේ අපිට හිමිකම් තීරුව කෙලින්ම අපිට ගන්න පුළුවන් 13,31,000. වගකීම් තීරුවේ තියෙනවා 1,64,000යි මම මෙතන ලියන්න 1,64,000යි 2,50,000යි නේද? අපි ඒක එකතු කරලා දානවා. මෙහෙම 4,000යි 11,000යි 4,14,000යි. එහෙනම් 4,14,000ක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මේ දෙක එකතු කරලා දාන්න ඕන දැන්. අපි මේක වෙන තැනක එකතු කරගමු. 13,31,000යි 4,14,000යි 5යි 3යි 1යි 4යි 1,745යි. ඔන්න 1,745යි කියලා අපිට ආවා. ඔන්න පේනව නේද? වත්කම් පැත්තේ එකතු ඔක්කොම ගත්තාම අපිට ඇවිල්ලා තිනවා 17,45,000යි. ළඟට හිමිකම් පැත්ත 13,31,000යි. එකතු කළා වගකීම් පැත්ත 4,14,000යි. ඔන්න මං හිතන්නේ දැන් ඔයගොල්ලන්ට මේ විදිය ගානක් හදන විදිය හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් ඔයගොල්ලෝ මේ ගාන තව කීප වතාවක් හදන්න. එතකොට ඔයගොල්ලන්ට වඩා පැහැදිලි වේවි. දැන් මේකෙදි අපි තව තේරුම් ගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. ඒ කාරණේ මම කියන්නම් මෙන්න මේ හිමිකම සම්බන්ධව. මෙන්න මේ ටෝටල් එක මේ 13,31,000 කියන හිමිකම කොහොමද අපිට ආවේ? මම මේක ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට පෙන්නන්නම්. මේක ඇත්තටම දුවේ පුතේ මෙන්න මෙහෙම තමයි එන්නේ. අයිතිකරුගේ හිමිකම ගණනය කිරීම. මේක වෙනස් වෙන්නේ කොහොමද? ගිණුම් කාල පරිච්ඡේදයක ආරම්භක හිමිකමක් තියෙනවා. හරිද? මේකට අතිරේක ප්‍රාග්ධනයක් තිබ්බොත් ව්‍යාපාරේ ඒක එකතු වෙන්න ඕන. දැන් අපේ අභ්‍යාසය නම් රුපියල් ලක්ෂ 6ක මෝටර රථයක් යා ව්‍යාපාරයට යොදවලා තියෙනවා. ඒ වගේම සුද්ධ ලාභයක් තිබ්බනම් සුද්ධ අලාභයක් තිබ්බනම් ඒ කියන්නේ ආදායම වියදමට වඩා වැඩි නම් අන්න ඒ වැඩි ප්‍රමාණයට අපි කියනවා සුද්ධ ලාභය කියලා. ලාභයක් නම් ඒක එකතු කරන්න ඕන. ඒ වගේම වියදම ආදායමට වඩා වැඩි නම් එතකොට අලාභයක්නේ. ඒ අලාභය මේකෙන් අඩු කරන්න ඕන. ඒ වගේම භාණ්ඩ සහ මුදල් ගැනීම. දැන් අපේ අභ්‍යාසය නම් අයිතිකරු Tamanගේ පෞද්ගලික විදුලි බිල වෙච්ච රුපියල් 5000 ව්‍යාපාරයේ ණය මුදලින් ගෙව්වනේ නේද? ඒ කියන්නේ අනේක ගැනීලි. එහෙනම් ඒක අඩු වෙන්න ඕන. අඩු කරාට පස්සේ තමයි අපිට එන්නේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේ හිමිකම කියන එක. මෙන්න මේක අපි හොඳටම හිතට ගන්න ඕන. මොකද මේක අතිශය වැදගත් අපිට මේ ගණන් හදද්දි නිතරම මතක තියාගන්න නිතරම මේක අපට එනවා. අපට නිතරම මේ අභ්‍යාසය මේ වගේ ಜಾති ගණන් විභාගයට එනවා. එහෙනම් විභාගයට මෙය ඉතා වැදගත්. හරිද? ඔයගොල්ලෝ හොඳටම දැනගන්න ඕන
මේක හදන්න. දැන් එතකොට මෙන්න මේ සංකලනය මේ කොහොමද ආරම්භක ප්‍රාග්ධනය එහෙම නැත්නම් ආරම්භක හිමිකම අවසන් හිමිකම බවට පත් උනේ කොහොමද කියන එක හරි වැදගත්. දැන් එහෙනම් අපි මේ පාඩමේ එක් පැත්තක් ඉවරයි. එක් පැත්තක් කියලා කියන්නේ අභ්‍යාස දෙන්න පුළුවන් එක විදියක් තමයි ඔය කියන්නේ ගනුදෙනු ටිකක් දීලා ගිණුම් කරන සමීකරණේ සටහන් කරන්න කියන එක. ඒ වගේම මේ අභ්‍යාසය දෙන්න පුළුවන් තවත් විදියක් තියෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන්නේ ගනුදෙනු ටික සටහන් කරපු ආකාරය දීලා අපිට කියනවා ඒ ගනුදෙනුව උපකල්පනය කරලා ලියන්න කියලා. දැන් අපිට ඉස්සෙල්ලා දුන්නේ ගනුදෙනුවනේ දරුවනේ. ගනුදෙනුව දීලා කිව්වා මේකේ ගිණුම් සටහන ලියන්න කියලා. ඒ කියන්නේ වත්කම් වක්කීම් වලට මොන සටහන ලියන්න කියලා අපි ඒක ලියුවා. දැන් අපි කරන්න යන්නේ මේ අභ්‍යාසය දෙන්න පුළුවන් අනිත් විදිය. ඒ කියන්නේ අපි කරා වගේ සටහනක් අපිට දෙනවා, ටේබල් එකක් දෙනවා. ටේබල් එක දීලා කියනවා මොන ගනුදෙනුවක්ද මෙතන සිද්ධ වුනේ කියලා අපිට උපකල්පනය කරලා ලියන්න කියලා. දැන් අපි අන්න ඒ අභ්‍යාසයට යන්න. මෙන්න මේකයි ඒ අභ්‍යාසය. පහත දැක්වෙන්නේ සුභානිගේ ව්‍යාපාරයේ 2020 පෙබරවාරි මාසයේ ඇති වූ ගනුදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වූ බලපෑමයි. ගනුදෙනු ගොඩක් දීලා තියෙනවා. වත්කම් කියලා තියෙනවා, හිමිකම් කියලා තියෙනවා, වගකීම් කියලා තියෙනවා. දැන් මෙතන පොඩි පාඩමකුත් මම ඕගොල්ලන්ට චිත්‍ර පාඩමකුත් මතක් කරනවා. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා O level වලට චිත්‍රවලදී ඕගොල්ලන්ට උගන්වනවා. කොළ පාට හැදෙන්නේ කොහොමද? කොළ පාට හැදෙන්නේ නිල් පාටයි කහ පාටයි එකතු වුණාට පස්සේ. එහෙනම් මම ඒ නිසා තමයි මේ වත්කම් සමාන. ඒ කියන්නේ කොළ පාට සමානයි නිල් පාට එකතු කිරීම කහ පාට. ඒ වගේ තමයි වත්කම් කොළ පාටයි, හිමිකම් නිල් පාටයි, වගකීම් කහ පාටයි. අන්න එහෙනම් ඒ ගිණුම් කරන සමීකරණය මම ඔයාලට ලස්සන නිරූපණය කරේ අන්න ඒ විදිහට. එහෙනම් දැන් අපිට ගනුදෙනු කීපයක් දීලා තියෙනවා. අපි ඒ ගනුදෙනු ටික මෙතන බලමු කොහොමද සටහන් කරන්න කියලා. මෙතන දිනේ 25 කියලා හදාගන්න. හරි. පළවෙනි ඊට පස්සේ වත්කම් යටතේ මෙතන දීලා තියෙනවා අපිට මාතෘකා ටිකක්. මොන මේ වගේ වත්කම් තමයි මේ ව්‍යාපාරේ තියෙන්නේ. ඉඩම් හා ගොඩනැගිලි, ඊළඟට භාණ්ඩ තොගය තියෙනවා, ණය ගැතිය තියෙනවා, මුදල් කියන වත්කම තියෙනවා. හිමිකම් විදිහටම තමයි තියෙන්නේ. ඒක කියන්නේ ප්‍රාග්ධනය එකතු කිරීම ලාභ කියන එකනේ හිමිකම කියලා කියන්නේ. ඒ නිසා අපි ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. බැංකු ණය තියෙනවා, ණය හිමි කියන වගකීම් දෙකක් තියෙනවා. හරි. දැන් අපිට ආරම්භක ශේෂත් දීලා තියෙනවා. මෙන්න පෙබරවාරි 1. ඒ කියන්නේ මේක ආරම්භක ශේෂයන්. ශේෂිනුත් අපට දීලා තියෙනවා. රුපියල් ලක්ෂයක් 10ක් තියෙනවා ඉඩම් මහ ගොඩනැගිලි. භාණ්ඩ තොගේ ලක්ෂ 2ක් තියෙනවා. ණය ගැතිය ලක්ෂ 2ක් තියෙනවා. මුදල් 2,50,000ක් තියෙනවා. හිමිකම 8,50,000ක් තියෙනවා. ලක්ෂ 5ක් බැංකු ණය තියෙනවා. මෙතන හිමිකම් ණය හිමියෝ ලක්ෂ 3ක් තියෙනවා. අපි මේක පොඩ්ඩක් බලන්නත් ඕන මේක සමානද කියලා. අපි බලමුකෝ කොයි එකට. ලක්ෂ 10යි, ලක්ෂ 12යි, ලක්ෂ 14යි, ලක්ෂ 16මාරයි. වත්කම් පැත්තේ ඔක්කොම තියෙනවා 16,50,000ක්. අපි බලමු මේක සමානයිද කියලා. මොකද වත්කම් සමානයි කියලා මෙතන තියෙනවනේ. හිමිකම් එකතු කිරීම වගකීම්. එහෙනම් මෙතන හිමිකම් තියෙනවා 8,50,000ක්. හරිද? අපි 8,50,000ක් දාමු. ඊපස්සේ වගකීම් තියෙනවා කීයද? ලක්ෂ 8ක්. ලක්ෂ 5යි, ලක්ෂ 3යි එකතු කරාට පස්සේ බලන්න. ලක්ෂ 8යි, ලක්ෂ 8මාරයි. ලක්ෂ 8යි, ලක්ෂ 8මාරයි එකතු කරාම 16,50,000. එහෙනම් ගිණුම් කරන සමීකරණේ දැන් ඔන්න සමාන අවස්ථාවක් තමයි තියෙන්නේ. දැන් අපිට කියනවා මේකේ මෙන්න මේ පෙබරවාරි 1, පෙබරවාරි 8, 10, 15, 21, 25 දවස්වලදී වෙච්ච ගනුදෙනු ටික ලියන්න කියලා කියනවා. ඒකම තව කියනවා මෙතන මෙම මාසය තුල ගැනලි සිදු නොවේ නම් ඉහත සිදුවන්නට ඇති ගනුදෙනුව ලියා දක්වන්න. ගැනලි කියන දේ සිද්ධ වෙලා නැහැ. හරිද? එහෙනම් බලමු පළවෙනි ගනුදෙනුව. භාණ්ඩ තොග ලක්ෂ 3කින් වැඩි වෙලා තියෙනවා. මුදල් ලක්ෂ 2ක් අඩු වෙලා තියෙනවා. ණය හිමියෝ ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා. ගිණුම් කරන සමීකරණය සමානයි. නේද? මෙන්න භාණ්ඩ තොග රුපියල් ලක්ෂ 3ක් වැඩිලා කියලා කියන්නේ ව්‍යාපාරයට භාණ්ඩ තොග ඇවිල්ලා තියෙනවා. මුදල් ගිහලා තියෙනවා ලක්ෂ 2ක්. ඒ කියන්නේ භාණ්ඩ තොග ගණිතී ලක්ෂ 3ක බඩු අරන් තිනවා. ලක්ෂ 2ක් ගෙවලා තිනවා. තව ලක්ෂයක් ණය හිමියෝ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? එහෙනම් ලක්ෂ 3ක බඩු ගණිතී ලක්ෂ 2ක් තමයි මුදලින් ගෙවලා තින්නේ. ඊටු ලක්ෂය ණයට අරන් තියෙන්නේ. එහෙනම් අපි ඒක මෙතනින් අපිට ලියන්න පුළුවන්. රුපියල් ලක්ෂ 3ක වෙළඳ භාණ්ඩ මිලට ගැනීම සඳහා රුපියල් ලක්ෂ 2ක්
මුදලින් ගෙවීම සහ ඉතිරි ලක්ෂය පසුව ගෙවීමට එකඟ වීම. ඒ කියන්නේ ණය හිමියෝ කියන එකනේ නේද? පසුව ගෙවීමට එකඟ වීම. දැන් පැහැදිලිනේ නේද? ඔන්න ඕක තමයි වෙච්ච ගනුදෙනු. රුපියල් ලක්ෂ 3ක වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 2ක් ගෙවලා තියෙනවා. ඉතුරු ලක්ෂය පසුව ගෙවන්නට එකඟ වෙලා තියෙනවා. හරි. දැන් අපි යමු දෙවෙනි ගනුදෙනුවට. අපි ඒක පොඩ්ඩක් පාඩ වෙනස් කරලා ලියාගමු. තොර ලේසි වේවි. රුපියල් 30000ක් මුදලින් අඩු වෙලා තියෙනවා. හිමිකම් රුපියල් 30000ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් හිමිකම් අඩු වෙන්න බලපාන සාධක මොනවද? කාරණා දෙකයි. එකක් තමයි ගැනිලි, අනිත් එක තමයි වියදමක්. දැන් මෙතන කියනවා ගැනිලි සිද්ධ වෙලා නැහැ කියලා මේ. ගැනිලි සිද්ධ වෙලා නැහැ කියලා කියනවා මේ ව්‍යාපාරය. එහෙනම් ගැනිලි නෙවෙයිනේ. එහෙනම් වියදමක්. එහෙනම් මෙතන තියෙන්නේ රුපියල් 30000ක වියදමක් මොකක්ද? මුදලින් ගෙවීම. මුදලින් ගෙවීම තමයි මෙතන වෙච්ච ගනුදෙනුව. right. ඊළඟ එක බලන්න පෙබරවාරි 10 වෙනිදා. 10 වෙනිදා මුදල් රුපියල් 40000ක් අඩු වෙලා තියෙනවා. හිමිකම 4000ක් අඩු වෙලා තියෙනවා. බැංකු ණය 36000කින් අඩු වෙලා තියෙනවා. අපි කලින් කර අභ්‍යාසයෙන් තිබිච්ච ගානම තමයි. ඒ කියන්නේ බැංකු ණය රුපියල් 40000ක් ගෙවලා දිනවා. පොලිය රුපියල් 4000ක් ඇතුළුව නේද? එහෙනම් මෙන්න මෙතන තියෙන ගනුදෙනුව තමයි රුපියල් 4000ක පොලියක් ද සහිතව රුපියල් 40000ක බැංකු ණය වාරිකය ගෙවීම. ඔකනේ කරලා තියෙන්නේ නේද? හරි. එහෙනම් අපි දැන් යනවා ඊළඟ ගනුදෙනුවට. භාණ්ඩ තොගය 1,50,000කින් අඩු වෙලා තියෙනවා. මුදල් ලක්ෂ 2කින් වැඩි වෙලා තියෙනවා. හිමිකම 50,000කින් වැඩි වෙලා තියෙනවා. හිමිකම වැඩි වෙන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අතිරේක ප්‍රාග්ධනයේ යෙදීම, අනිත් එක ලාභය. ඒතර අතිරේක ප්‍රාග්ධනයක් නෙවෙයි. මෙතන භාණ්ඩ තොගයකුත් සම්බන්ධය නැහැ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? 1,50,000ක තොගයක් ලක්ෂ 2කට විකුණා රුපියල් 50,000ක ලාභයක් ලැබීම. එහෙනම් මේක තමයි මොකද්ද? රුපියල් 1,50,000ක භාණ්ඩ තොගයක් රුපියල් ලක්ෂ 2කට විකුණා රුපියල් 50,000ක් ලාභ ලැබීම. එතකොට ඔයාට කැමති විදියකට මේක ලියන්න පුළුවන් මේ අර්ථය එන විදියට. හරි. දැන් අපි ඊළඟට බලමු මොකද්ද කියලා. අපි සටහන් කරන ගනුදෙනුව මුදල් ලක්ෂ 2ක් වැඩි වෙලා තිනවා. හිමිකම් ලක්ෂ 2ක් වැඩි වෙලා තිනවා. එහෙනම් කෙලින්ම මොකක්ද? මෙතන ලාභයක් නෙමෙයිනේ. මම කිව්වනේ ලාභයක්කින් හරි අතිරේක ප්‍රාග්ධනයේ දුරන් හරි තමයි හිමිකම වැඩි වෙන්නේ. එහෙනම් ලාභයක් සටහන් වෙන්නේ නැහැ. මුදල් නේ කෙලින්ම. එහෙනම් රුපියල් ලක්ෂ 2ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදීම. රුපියල් ලක්ෂ 2ක අතිරේක ප්‍රාග්ධනයක් අයිතිකරු විසින් යෙදවීම. හරි. ඊළඟ ගනුදෙනුව අපි බලමු. ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව අපි සටහන් කරගන්නවා මෙන්න මේ විදිහට. ණය ගැතියෝ 1,50,000ක් අඩු වෙලා තිනවා. මුදල් 1,50,000ක් වැඩි වෙලා තිනවා. එහෙනම් ණය ගැතියෝ සල්ලි ගෙවලා වෙන්නේ නැති නේද? මොකද ඒ නිසානේ අපේ මුදල් වැඩිලා තියෙන්නේ. එහෙනම් මෙන්න රුපියල් 1,50,000ක් රුපියල් 1,50,000ක් ණය ගැතියන්ගෙන් ලැබීම. ඊළඟට අපේ අන්තිම ගනුදෙනුව කොහොමද අපි සටහන් කරන්නේ? අපි ඒක මෙන්න මේ වර්ණයෙන් සටහන් කරමු. මුදල්
ලක්ෂයක් අඩු වෙලා තිනවා. ණය හිමියෝ ලක්ෂයක් අඩු වෙලා තිනවා. එහෙනම් ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂයක් එළියට ගිහිල්ලා තිනවා. ණය හිමියොත් අඩු වෙලා තිනවා. ණය හිමියාට රුපියල් ලක්ෂයක් ගෙවලා තිනව නේද? එහෙනම් ණය හිමියන්ට රුපියල් ලක්ෂයක් මුදලින් ගෙවීම. එහෙනම් ණය හිමියන්ට රුපියල් ලක්ෂයක් මුදලින් ගෙවීම තමයි මෙතන වෙච්ච ගනුදෙනුව. එතකොට දරුවනේ මෙන්න මේ විදියටත් අපිට ප්‍රශ්න එනවා. එතකොට අපි ගනුදෙනුව දුන්නට පස්සේ ගනුදෙනුව සටහන් කරන්නත් වෙනවා. ගනුදෙනුව සටහන් කරලා වෙච්ච ගනුදෙනුව අපිට ලියන්න කියලාත් එනවා. එහෙනම් මට මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම සම්බන්ධව ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ මෙච්චරයි. හරිද? දැන් ඔන්න මම සාකච්ඡා කළා ඉවරයි. එහෙනම් ඔයගොල්ලොන්ට තියෙන්නේ වඩාත් අභ්‍යාස කරන්න. මම ඊළඟ පාඩම විදිහට ඔයගොල්ලොන්ට අරන් එනවා මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩමෙන් පහුගිය අවුරුදු ගණනාවක් තුලදී ආපු O level exam එකට ආපු ප්‍රශ්න ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඔයගොල්ලොන්ට කිසි ගැටලුවක් නැතුව විභාගෙට උත්තර ලියන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා ඔබ මේ පාඩමෙන් යම්කිසි දෙයක් ගන්න ඇති කියලා. ඔබ දැනුමක් ලබා ගත්තා නම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබ හිතනවා නම් මේ channel එක ගොඩක් හොඳයි කියලා ඔයගොල්ලොන්ගේ යාළුවන්ට කියන්න. ඔවුන්ටත් මේක subscribe කරන්න කියලා කියන්න. ඒ වගේම තමයි පහළ තියෙන bell icon එක click කරලා තියාගන්න. අලුතින් වීඩියෝ එකක් නිකුත් කර ගමන්ම ඔබට දැනගන්නට ලැබෙයි. එහෙනම් හොඳට පාඩම් කරලා විභාගයට සූදානම් වෙන්න කියන ඉල්ලීමත් එක්ක මම නවතිනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.